ආයුබෝවන්. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ මහජන ඡන්දයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්න ජනතාව සිය මනාපය ලබා දී තම නියෝජිතයන් තෝරාපත් කරගන්නවා. පසුගිය මැතිවරණයේදී ජනතා මනාපයෙන් නවක මුහුණු බොහෝ ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නවක දේශපාලන චරිතයක් මනාප 82779ක් ලබාගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඔහු තමයි අද දියවන්නාව තරණය කළ නවක මුහුණු සමගින් අප සමග සම්බන්ධ වන්නේ. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා. ආයුබෝවන් මන්ත්‍රීතුමා. මේ කතාව ආරම්භයක් විදියට මන්ත්‍රීතුමා අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ කුඩා කාලය, පාසල් කාලය, මේ කාලේ තියෙන මතකයන් මොන වගේද? අපි එතනින්ම කතාව පටන් ගමු. මගේ කුඩා කාලය ගැන කිව්වොත් අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහොම දුෂ්කර ආසනයක් ගල්ගමු ආසනය. ගල්ගමුවේ බොහොම පිටිසර ගමක් තමයි නිකලව ගමයි. මම ඉපදෙන්නේ 1981. මම කුඩා කාලය ගත කළේ නිකලව ගමේ. ඒ ගමේ සුන්දරත්වයත් එක්ක බොහොම ගත වෙච්ච අතීතය තාම අමතක කරන්න බෑ. කුඩා කාලේ මම පාසල් අධ්‍යාපනයට ඇතුළත් වෙන්නේ නිකලව වර්තමානයේ මධ්‍ය මහා විද්‍යාලයට. ඊට පස්සේ මගේ පියා දේශපාලනයේ දිගටම හිටපු කෙනෙක්. එතුමා වයඹ පළාත් සභාවේ ආරම්භක විපක්ෂ නායකවරයා ලෙස 88 තේරීපත් වීමත් එක්ක අපි කුරුණෑගල නගරයට එනවා පදිංචියට. එතන ඉඳන් කුරුණෑගල තමයි මගේ දෙවෙනි පාසල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය. ඊට පසු කාලිනව කුරුණෑගල මලීදේව විද්‍යාලයට ඇතුළත් වෙලා උසස් පෙළ අදාළව මේ විදිහට ඉදිරියට එනවා. ඔව් මන්ත්‍රීතුමා. ඔබේ පියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත රංජිත් නවරත්න මහතා. ඔබගේ දේශපාලනයට එතුමාගෙන් ලොකු පිටිවහලක් ලැබෙන්නේ නැති. ඒ ලැබුණ ආభాෂය මොන වගේද? පැහැදිලිවම මම කුඩා කාලයේ ඉඳලා අපේ ගෙදර තිබුණ දේශපාලන පරිසරයක්. මගේ පියා 71 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා ඒ කැරැල්ලට නායකත්වය දුන්නු කෙනෙක්. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා මහජන පක්ෂය නිර්මාණය කරන වෙලාවේ විජේ කුමාරතුංග මැතිතුමත් එක්ක එහි ප්‍රෝගාමී නායකයෙක් විදියට 84 ජනවාරි මාසයේ ඉඳලා මහජන පක්ෂයට සම්බන්ධව වැඩ කරපු කෙනෙක්. ඉතින් අපි කුඩා කාලේ ඉඳලා අපේ ගෙදර තිබුණේ දේශපාලන වටපිටාවක්. ඒ දේශපාලන හිතවත්තු තමයි නිතර ආවි ගියේ. ඒ නිසා දේශපාලනය පිළිබඳව මිනිසුන්ට යමක් කරන්න ඕනේ, මිනිස්සු වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න ඕනේ, වගකීමක් ගන්න ඕනේ කියන එක කුඩා කාලේ ඉඳලම අපේ සිත් සතන් තුළ කිඳා බැස්සා. ඉතින් ඒ අනුව දිගටම මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියන හැඟීමෙන් තමයි අපි කටයුතු කරේ. ඔබතුමා වසර 10ක් පළාත් සභාව නියෝජනය කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවෙත් අත්දැකීම් තිබෙනවා. දැන් ජාතික දේශපාලන නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. මේ ආපු ගමන් මඟ ගැන ඔබට තියෙන අත්දැකීම් ටික කිව්වොත්. මම හිතන්නේ මගේ පියා දේශපාලනයේ හිටියා, මහජන මන්ත්‍රීවරයෙක් වෙලා හිටියා කියලා අපි එකපාරටම පළාත් සභාවට තරඟ කරන්න ආවේ නැහැ. මම මහජන පක්ෂයේ තරුණ සංවිධානයට බැඳිලා විධායක සභාව නියෝජනය කරලා ඊට පස්සේ මධ්‍යම කාරක සභාවට ඇවිල්ලා විවිධ අවස්ථාවන් වල කටයුතු කරලා තමයි දේශපාලනයට ඇවිල්ලා විදියට සම්බන්ධ වුණේ. ඒ වගේම මම මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වෙන්න අපි පටන් ගත්තේ 2002 කුරුණෑගල මහනගර සභාවට මම ඉස්සෙල්ලාම තරඟ කරේ. ඒ වගේම 2006 කුරුණෑගල ප්‍රාදේශ සභාවට තරඟ කරලා උපසභාපති ධූරයටපත් වුණා. එතන අවුරුදු 3ක් ඉඳලා වයඹ පළාත් සභාවට 2009 තරඟ කරා. මහජන පක්ෂය නියෝජනය කරමින් එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එතන අවුරුදු 10ක් කියන්නේ වාර දෙකක් මන්ත්‍රීවරයෙක් ලෙස බොහොම ඉහළ මනාප සංඛ්‍යාවක් කරගෙන කටයුතු කරා. ඉතින් ඒ ලැබපු දේශපාලන අත්දැකීම් ඇත්තටම ලොකු පිටුවහලක් වුණා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල මනාප සංඛ්‍යාවක් අරගෙන පාර්ලිමේන්තුවට තේරෙන්න. ඒ වගේම අපිට දැන් අවබෝධයක් තියෙනවා විශේෂයෙන්ම එකපාරට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ආවහම මහජනතාවගේ ප්‍රශ්න ගැටලු අපි හොඳින් හඳුනාගෙන තියෙනවා. දිස්ත්‍රික්කයේ ජනතාවගේ උමනායපකම් අපි හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපිට පහසු වෙයි ඉදිරියේදී දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කරනකොට ඒ ලැබපු අත්දැකීම. ඔබතුමා මහජන පක්ෂයේ වර්තමාන නායකයා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ උපලේකම් සහ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයා. මේ තනතුරුත් එක්ක දේශපාලනික වශයෙන් ලොකු වගකීමක් පැවරෙනවා. මේ වගකීමට කොහොමද මුහුණ දෙන්නේ? මහජන පක්ෂය අපි අධීරයෙන් අධීර ඉස්සරහට ආවේ. මම අර කලින් කිව්වා වගේ
මගේ පියා 2013 අභාව ප්‍රාප්ත වෙනකොට මම පක්ෂ නියෝජ්‍ය ලේකම්වරයා. එතුමාගෙන් පස්සේ මම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් වෙලා ඊළඟ සම්මේලනයේ තමයි ප්‍රධාන ලේකම්වරයා බවට පත් වෙන්නේ. අපේ පක්ෂයේ විජේ කුමාරතුංග මැතිතුමාගේ කාලේ ඉඳලම පක්ෂ ප්‍රධාන ලේකම්වරයා තමයි සාමාන්‍ය පක්ෂේ නායකයා බවට පත් වෙන්නේ. ඒ අනුව 2013 ඉඳලා පක්ෂේ නායකත්වය අරගෙන කටයුතු කරනවා. ඉතින් ඒ ලැබපු පක්ෂයේ ලැබපු පන්නරේ අත්දැකීම් විශාල පිටුවහලක් වුණා. ඒ වගේම වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයෙක් ලෙස පත් කරනු ලැබුවා. ඉතින් මේ සියලු වගකීම් කරට අරගෙන වැඩ කරන්න පුළුවන් හොඳ අත්දැකීමක් අවබෝධයක් අපිට තියෙනවා. දේශපාලනේ තරුණෙක් වුණාට අපි කුඩා කාලේ ඉඳන් ඒ ලැබුව අත්දැකීම් ඇත්තටම ලොකු පිටුවහලක් වෙලා තියෙනවා මේ සියලු බර දරාගෙන වැඩ කටයුතු කරන්න. ඔව්. කුරුණෑගල ජනතාව ඔබ කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. ඒකයි මේ තරම් මනප ප්‍රමාණයක් ඔබට ලැබෙන්නේ. කුරුණෑගල ජනතාව වෙනුවෙන් ඔබේ ඉදිරි සැලසුම් මොනවද? පැහැදිලිවම මගේ මැතිවරණ කැම්පේන් එකේ මම පාවිච්චි කරේ මනුස්සකම කියන එක. මගේ ටීම් එක. ඉතින් ඇත්තටම මගේ පියාගේ අතුල තිබුණත් අදටත් රංජිත් නවරත්න මැතිතුමා ගැන කතා කරනකොට දිස්ත්‍රික්කයේ මිනිස්සු කියන්නේ හොඳ මනුස්සෙක්. හොරකම් කරේ නැහැ, විනාශ වුණේ නැහැ, වැරදි ව්‍යාපාර කරේ නැහැ. හොඳ උගත් බුද්ධිමත් නායකයෙක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ දේශපාලනය තමයි අපි ඉස්සරහට අරගෙන ආවේ. සදාචාර සම්පන්න දේශපාලන ගමනක් තමයි අපි පැත්තෙන් අපි ආවේ. ඉතින් ඒ ගමන ගැන ලොකු විශ්වාසයක් තියාගෙන තමයි දිස්ත්‍රික්කයේ ජනතාව විශේෂයෙන්ම මහා දැවැන්තයෝ තරඟ කරපු ලයිස්තුවක් කුරුණෑගල මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මහා දැවැන්තයෝ හිටපු ඇමතිවරු කැබිනට් ඇමතිවරු විශාල පිරිසක් තරඟ කරපු ලයිස්තුවක මං වගේ නවකයෙක් දිස්ත්‍රික්කයේ 5 වෙනි ස්ථානයට මනාප 82779ක් අරගෙන දුන්නේ අපි ගැන ලොකු විශ්වාසයක් තියාගෙන. අපි යමක් මහජනතාව වෙනුවෙන් කරයි. අපි හොරකම් කරන එකක් නැහැ. අපි මහජනතාවගේ ප්‍රශ්න ගැටළු වෙනුවෙන් අවංකව පෙනී හිටි පාර්ලිමේන්තුව තුළට ගිහිලා විනාශ වෙන එකක් නැහැ කියන ලොකු විශ්වාසයක් අපි තුල තියාගෙන. ඒ නිසා ඒ විශ්වාසය ආරක්ෂා කරගෙන ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මහජන මන්ත්‍රීවරයෙක් විදියට අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම අපි කරන්න බලාපොරොත්තු වෙන ඉදිරි කාලය තුල. නවක මන්ත්‍රීවරයෙකු ලෙස දැන් ජාතික දේශපාලනයේදී ඔබතුමා ඉටු කිරීමට බලාපොරොත්තු වෙන කටයුතු සේවාවන් මොන වගේද? ජාතික දේශපාලනයේදී විශේෂයෙන්ම අපේ රටේ පහුගිය කාලේ පුරාම අපි පෙනී හිටපු කාරණාවක් තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්කාසු වෙලා හදපු ආණ්ඩුව තුලින් මේ රට විශාල ප්‍රමාණයකට අපස්සට ගියා. විශාල අගාධයකට ගියා. ආර්ථික වශයෙන්, සමාජමය වශයෙන්, දේශපාලන වශයෙන් ලොකු පරිහානියකට ගියපු වකවානුවක්. ඉතින් ඒ වකවානුව තුල අපි ඒකාබද්ධ විපක්ෂය හදාගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ලොකු සටනක් දියත් කරා. ඒකාබද්ධ විපක්ෂයේ සහෝදර දේශපාලන පක්ෂයක නායකයෙක් විදියට අපි ඒ සටන අතට ගත්තා. ඉතින් ඒ සටන තාම අපි අතහැරලා නැහැ. මේ ආණ්ඩුව තුලින් උනත් කවදා හරි යම් වැරද්දක් වෙනවා නම් මහජනතාවට විරුද්ධ වැඩ කොටසක් වෙනවා නම් ඒ වගේම රටට විරෝධී රටට හිතකර නොවන දේවල් අපේ ආණ්ඩුව තුලින් හරි වෙනවා නම් ඒවට විරුද්ධව ඉදිරියට ඇවිල්ලා පෙරමුණට ඇවිල්ලා අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම රටේ සංවර්ධනය පිළිබඳ ගැටලු, ඒ වගේම රටේ අපේ රටේ ජාතීන් අතර සමගිය තහවුරු කරගෙන ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට ඉදිරියට නැගී හිටින්න ලබා දෙන්න පුළුවන් උපරිම කැපවීම නායකත්වය අපි ඉදිරියටත් අපි ලබා දෙනවා. ඔව්. මන්ත්‍රීතුමා තරුණයෙක් විදියට ඔබට තරුණ පරපුර ගැනත් වගකීමක් තියෙනවා. තරුණයෝ බොහෝ ප්‍රමාණයක් ඔබ ගැන විශ්වාසය තබා තියෙනවා. මනාප ප්‍රමාණයෙන් ඒ බව අපිට හොඳින් පැහැදිලි වෙනවා. ඉතින් තරුණ පරපුර වෙනුවෙන් ඔබතුමා ඉටු කිරීමට බලාපොරොත්තු වෙන කාර්යයන් මොන වගේද? පැහැදිලිවම විශාල තරුණ පිරිසක් මගේ දේශපාලන ගමනේ පිටිපස්සින් විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි පහුගිය ජනාධිපතිවරණයට අවුරුදු 3කට කලින් හැදුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි තරුණ වෘත්තීය වේදිකේ සංවිධානයක්. ඒක රට පුරාම ක්‍රියාත්මක වුණා. හෙට දිනවන අපි කියලා සංවිධානය. ඉතින් ඒකේ විවිධ වෘත්තීන් වල ඉන්න තරුණයෝ අපිත් එක්ක වැඩ කරා. ඒගොල්ලොත් වැඩ කරනකොට තමයි අපිට තේරුනේ විශාල උනන්දුවක් දේශපාලනය පිළිබඳ තරුණ ජන පිරිස අතර තියෙනවා. හැබැයි අපි දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලඥයෝ කරේ මැතිවරණයකදී එක්ක පෝස්ටර් ගහන්න, නැත්නම් කැන්වසින් යන්න, නැත්නම් පෙළපාලි යන්න, ඒ වගේ දෙයකට තරුණයා ගෙන්න ගන්නවා. ඒගොල්ලන්ට එදා දවසේ මොනවා හරි යමක් දෙනවා, සන්තෝෂමක් දෙනවා, නැත්නම් වොලිබෝලයක් දෙනවා, දැලක් දෙනවා, බැට් එකක් දෙනවා. ඒ වගේ පොඩි සන්තෝෂමක් කරලා ඒගොල්ලෝ ආපහු නැවත වැඩකට ගන්න පුළුවන් මට්ටමක තියාගන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම
ඊට එහා ගියපු ලොකු වගකීමක් තරුණයට දරන්න පුළුවන්කමක් තියෙනවා. තරුණ කැමැත්තෙන් ඉන්නවා මේ දේශපාලන ශාස්ත්‍රයට ඇවිල්ලා වගකීම් දරන්න. කැපකිරීමක් කරන්න. ස්වේච්ඡාවෙන් වුණත් ලොකු කැපකිරීමක් කරන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන්ම තරුණ පිරිස එක්කාසු කරගෙන මේ දේශපාලන ගමන ශක්තිමත් ඉස්සරහට යන්න පුළුවන්. ඔවුන්ට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබලා තියෙනවා. ඔවුන්ට අත්දැකීම් අපිට දෙන්නත් පුළුවන්. ඔවුන් මේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී පිරිසක් බවට අපි පත් කරගන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් තරුණ නායකයෙක් විදියට මම සියලුම තරුණයින්ට ආරාධනා කරනවා දේශපාලඥයා පිළිබඳව සමහර තැන්වල විශාල කඩාවැටීමක් තියෙනවා. ඉතින් ඒ කඩාවැටීම් මගහැරවගෙන හොඳ දේශපාලනයක් වෙනුවෙන් පෙනී හිටින කඳවුර වෙත ඇවිල්ලා ඒ නායකයෝ තෝරාගෙන ඔවුන් එක්ක ඉදිරියටත් ඔබගේ දේශපාලන කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. මේ කතාව අවසන් කිරීමට මත්තෙන් ජනතාවට යම් පණිවිඩයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබේ ජනතාවට වෙන්න පුළුවන් වෙනත් පාර්ශවයකට වෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා නම් මේ වෙලාව ඒකට අවස්ථාව. ඔව් මම හිතන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න ගත්තාම අපි හුඟක් තේරුම් බේරුම් කරගත්ත දේවල් තමයි අපේ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම තියෙන ප්‍රශ්නය තමයි මේ පානීය ජල ගැටලුව. ඒ වගේම කෘෂිකර්මාන්තය අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන කර්මාන්තය ලංකාව පුරා වගේම ඉතින් ඒ ජල ප්‍රශ්නේ විසඳන්න අපි පැහැදිලිව මැදිහත් වෙන්න ඕනේ. ඒ වගේම වල්ලලි ප්‍රශ්නය මට මතකයි 2000 පාර්ලිමේන්තුවට තාත්තා ඉස්සෙල්ලාම ඇවිල්ලා පාර්ලිමේන්තුවට කරපු යෝජනාවක් මේ අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් යෝජනාව. දැන් 2020යි. අවුරුදු 20ක් ඒ යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත වෙලා. හැබැයි තාම අපේ රටට ස්ථිර විසඳුමක් නැහැ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. තාම දැන් ගිය සතියේත් අපේ හිතවත් මන්ත්‍රීතුමෙක් යෝජනාවක් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට මේ සම්බන්ධ. ඉතින් අපි පාර්ලිමේන්තුවේ යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් ඒ වගේ ප්‍රායෝගික මට්ටම පිළිබඳව අපිට ඉදිරියේදී බලන්න සොයන්න වෙනවා. ඒ නිසා මේ දිස්ත්‍රික්කයේ අපි මුහුණ දෙන ප්‍රශ්න මම්මාවත් හදා ගන්න ඕනේ. ජල ගැටලු විසඳ ගන්න ඕනේ. ඒ වගේම විශාල තරුණ පිරිසක් ඉන්නවා. විවිධ අධ්‍යාපන මට්ටම් වලින් එහාට යන්න බැරුව ඔවුන්ට ස්ථිර වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඔවුන් රැකියාගත කිරීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ට වෘත්තීය පුහුණුවක් දෙන්න ඕනේ. වගේ විශාල ශේෂ්ත්‍ර ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ මේ හැදුණු ආණ්ඩුව තුළ ඉෂ්ට කරන්න. නිසා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් පරිම කැපවීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ ජනතාවට යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඔබතුමාට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුණොත් කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්නේ? ඒ සඳහා තියෙන ක්‍රමවේදය මොකක්ද? මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම මගේ වැඩිම මගේ බර තියෙන මගේ උපන් ගම ගල්ගමු ආසනේ. මම හැම ඉරිදා දවසක්ම ගල්ගමුවේ ගත කරනවා. මහජන දිනයක් පවත්වනවා. ඊට අමතරව කුරුණෑගල අපේ කාර්යාලයේ හැම සඳුදාවක්ම ඉන්නවා මහජනතාව වෙනුවෙන්. ඊට අමතරව අපේ දුරකථන අංක තියෙනවා. අපිට ඕනෑම මාධ්‍යකින් අපිට කතා කරන්න පුළුවන්. බොහොම පල්ලෙහා ඉන්න මහජන නියෝජිතයෙක් විදියට මම ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු වෙනුවෙන් මැදිහත් වෙන්න සූදානම් වෙනවා. අපේ දුරකථන අංකය සහ ලිපිනය මතක් කළොත් දැන්ට කුරුණෑගල කාර්යාලයේ ලිපිනය ලින්කුඩ් පෙදෙස වැහැර කුරුණෑගල. ඊට අමතරව මගේ ගමේ ලිපිනය නිකවැව මොරගොල්ලාගම. දුරකථන අංකය මගේ පෞද්ගලික ජංගම දුරකථන අංකය 0714යි 81යි 55යි 75. හොඳයි. ඔහුගේ දේශපාලන ගමන් මඟ තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන බොහෝ කාරණා පිළිබඳ අප සාකච්ඡා කළා. අද අප සමග සම්බන්ධ වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා. බොහෝ කාර්යයන් මැද්දේ අප සමග සම්බන්ධ වීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේනම් තවත් නවක මුහුණක් සමගින් අපි ඉදිරියේදී හමු වෙමු. ඔබට සුබ දවසක්.